අයිවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අද මාර්තු මාසේ පළවෙනිදා අඟහරුවාදා අලුත් මාසයක ආරම්භක දවස. කතා කරන්න බොහෝ තොරතුරු තියෙනවා. දැන් අපි මීට කලින් සිව්දෙස වැඩසටහන තුල විශේෂයෙන්ම යුක්‍රේන රුසියානු අර්බුදය පිළිබඳ වැඩි වශයෙන් කතා කළ නිසා අද පුවත්පත්වල මේ පිළිබඳව තොරතුරු වාර්තා වුණත් අපි ඒ ගැන අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොහොම වුණත් මේ වෙනකොට ලෝකයේ ඒ වගේම අපේ රටේ බොහෝ දෙනෙකුගේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන්නේ මොන වගේ අර්බුද තිබුණත් මේ යුක්‍රේන රුසියා අර්බුදය පිළිබඳව විශේෂයෙන් මේක එක පැත්තකින් ගත්තාම ලෝකයටම බලපාන තත්ත්වයක් බවට පත් වෙනවා. කොවිඩ් වසංගතයේ වගේම අපේ රටටත් ඒක ප්‍රබල බලපෑම් ඇති කරන සිද්ධියක් බවට පත් වෙනවා. විශේෂයෙන් මේ එකට හේතුව තමයි අපේ රටේ සංචාරක කර්මාන්තය ගත්තාම කොවිඩ් වසංගතේ නැවතිලා තිබිලා කොවිඩ් වසංගතයත් එක්ක නැවතිලා තිබුණු සංචාරක කර්මාන්තේ යලි ආරම්භ වෙලා තියෙනවා. මේකෙදි මේ සංචාරකයන් පැමිණීම ගත්තාම රුසියාව සහ යුක්‍රේනය වගේ රටවල් වලින් වැඩි පිරිසක් ලංකාවට පැමිණෙනවා සංචාරය සඳහා. ඒ වගේම තමයි අපේ තේ වෙළඳපොලේ වැඩි ගැනුම්කරුවෙක් බවට පත් වෙන රුසියාව. මේ ආදී කාරණා නිසා මේ අර්බුදය අපිට වැදගත්. කොහොම වුණත් සිව්දෙස වැඩසටහන තුල අපි මුලින් සඳහන් කළ ආකාරයට ඒ ගැන වැඩිපුර කතා කළ නිසා අපි අද පුවත්පත් තොරතුරු අතර ඒවා තිබුණත් වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඊළඟට යන්නේ අද දවස වැදගත් දවසක්. ඒ දවස විශේෂයෙන්ම අපේ හින්දු බැතිපතුන්ට ඉතාමත්ම වැදගත් දවසක්. ඒ නිසා ඒ ගැන කියලාම අද පුවත්පත් තොරතුරු ආරම්භ කරන්න කල්පනා කළා. අද මහා ශිවරාත්‍රී දිනේ බවට පත් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අද පුවත්පත්වල තොරතුරු වාර්තා වෙනවා. අපි ලංකාදීපයට ගියොත් මහා ශිවරාත්‍රී දිනය අදයි කියලායි සඳහන් කරන්නේ. ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍ය වන මහා ශිවරාත්‍රිය අදට යෙදී තිබෙනවා. ශිවරාත්‍රී දිනේදී නිදි වර්ජිතව උපවාසයේ යෙදෙන යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් තමන්ට විමෝක්ෂය ලැබෙන බව හින්දු බැතිමතුන් විශ්වාස කරනවා. අපේ සහෝදර හින්දු බැතිමතුන්ට අපි සුබ ශිවරාත්‍රී දිනයක් අද දවසේදී ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම ඒ වගේම රටේ රාජ්‍ය නායකින් දෙදෙනා විශේෂයෙන්ම ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ශිවරාත්‍රී දින වෙනුවෙන් විශේෂ පණිවුඩ නිකුත් කරලා තිනවා. අපි ඒ ගැන අවධානය යොමු කරමු. දැසනම මහා ශිවරාත්‍රී දින ජනාධිපතිතුමාගේ පණිවිඩයේ අභියෝග ජය ගැනීමට ආශිර්වාද ලැබේවා කියලා තමයි ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙන්නේ. උපවාසයේ යෙදෙන හින්දු බැතිමතුන්ට යහපත උදා වේවා කියලා අග්‍රාමාත්‍යතුමා ප්‍රාර්ථනා කරලා තියෙනවා. පුවත්පත්වල වාර්තා වෙනවා ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ මහා ශිවරාත්‍රී දින සුබ පැතුම් පණිවිඩ. ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කරමින් අපි යමු ඊළඟට මේ වෙනකොට මේ ආර්ථික තත්ත්වයත් එක්ක කොවිඩ් වසංගතයත් එක්ක විදේශ විනිමය හිඟයත් එක්ක මේ ආදී කාරණාත් එක්ක අපිට ඊළඟට බලපාන ප්‍රධාන කාරණේ තමයි බලශක්ති අර්බුදය. බලශක්ති අර්බුදයකටත් වඩා විශේෂයෙන්ම විශේෂ අමාත්‍ය උදේ ගම්මාන්පිල මහත්මයා සඳහන් කරන්නේ මෙතන තියෙන්නේ විදේශ විනිමය පිළිබඳ අර්බුදකාරී තත්ත්වයක් කියලා. ඉන්ධන හිඟයක් පිළිබඳව ඇතැම් ඉන්ධන හල් වලින් වාර්තා වෙනවා. ඒ පිළිබඳව අපි අද පුවත්පත්වල වාර්තා වන තොරතුරු මොනවද කියලා විමසා බලන්න සූදානම් වෙනවා. මුලින්ම යනවා අපි දිවයින පුවත්පතට. දිවයින පුවත්පත මේ ගැන තොරතුරු වාර්තා කරනවා මෙන්න මේ විදිහට. ඉදිරි දිනවල ඉන්ධන හිඟේ උග්‍රාතට පත්වේලු නැව අවලංගු වෙයි විදුලි අර්බුදයක් උස්සන්න වෙයි කියලා තමයි දිවයින පුවත්පතත් තොරතුරු වාර්තා කරන්නේ. ඩීසල් නැතුව නුවරඑළියේ එළවලු වෙනදාම 60%කින් පහළට ගිහිල්ලා තියෙනවලු මේ ඉන්ධන අර්බුදයත් එක්ක මතුවලා තියෙන කාරණා. මේ අතර වාරයේදී තවත් තොරතුරක් වාර්තා කරනවා දිවයින පුවත්පත. විශේෂ භාර අමාත්‍යවරයා කරන ප්‍රකාශයක් අනවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සීමා කරන්න ඇමති ගම්මන්පිල ආණ්ඩුවට තීරණයක් ගන්න කියලා තියෙනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී තමයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. විශේෂයෙන්ම අනවශ්‍ය ගෙන්වීම් සීමා කරන්න. මේ අනවශ්‍ය ගෙන්වීම් මොනවද කියන කාරණේ පිළිබඳව පුවත්පත්වල තොරතුරු වාර්තා වෙනවා. අපි ඒ වගේ උපුටා ගමු. ඊළඟට අපි යනවා ලංකාදීපයට. ලංකාදීපයත් වාර්තා කරනවා ප්‍රධාන පුවත් කිහිපයක් විදිහටම බස් දුම්රිය දහවනේ නවතීද ප්‍රශ්නාර්ථයක් එක්ක තෙල් නුදුන්නොත් අයින් වෙනවා සංගම් වලින් රතු එළියක් ලැබිලා තියෙනවා. බස් භාගයට භාගයක් නතර වෙලා තෙල් නැතිව මග හිටලා දුම්රිය ගමන් වාර කප්පාදුවක් කියනවා කියලාත් අද තොරතුරු ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. කොහොම වුණත් ඊයේ දිනේදී රාත්‍රී පැවැත්වුණා සාකච්ඡාවක් මේ පෞද්ගලික බස් රථ හිමියන් සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම් මහතා අතර ඊයේ රාත්‍රියේ තමයි මේ සාකච්ඡාව අවසන් වුණේ. එහිදී අපිට වාර්තා වෙන ආකාරයට තීන්දුවක් අරගෙන තියෙනවා මේ පෞද්ගලික බස් රථ සඳහා ලංගම සතු ඉන්ධන හල් වලින් යම් ප්‍රමාණයක ඉන්ධන නිකුත් කරන්න මේ පවතින තත්ත්වයක් එක්ක. ඒ පිළිබඳවත් සඳහන් වෙනවා. අපි දැන් අර විශේෂ භාර අමාත්‍යවරයා සඳහන් කළා උදේ ගම්මන්පිල මහත්මයා ඊයේ සඳහන් කළා මේ අත්‍යවශ්‍ය භාණ්ඩ විතරක් ගෙන්නනවාද අනවශ්‍ය භාණ්ඩ ගෙන්නනවාද මේ පිළිබඳව තීරණයක් රජයේ ගත යුතුයි කියලා. ලංකාදීප පුවත්පත ඒ ගැන මේ විදිහට සඳහන් කරනවා. ඇපල් මිදි ගෙනත් කනවාද තෙල් නැතුව ඔක්කොම විඳවනවාද? මහ බැංකුව දෙන්නම් කී ඩොලර් දුන්නේ නැහැ ආණ්ඩුව ප්‍රමුඛතාව හඳුනා ගන්න ඕන කියලා තමයි ඔහු සඳහන් කරලා තියෙන්නේ. දැන් ඇපල් මිදි ගෙනත් කනවද තෙල් නැතුව ඔක්කොම විඳවනවද කියලා තමයි විශේෂ භාර අමාත්‍යවරයා අහනවා කියලා අද ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඊළඟට අපි යනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පතේ මේ පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. අඩු මිලට භූමි තෙල් අලවියෙන් සංස්ථාවට කෝටි 7000ක පාඩුවක් වෙලා තියෙනවලු.
අඩු මිලට යම් ආකාරයක සහන ආධාර මිලකට භූමි තෙල් ලබා දීම සිදු කරනවා. මේකෙන් රුපියල් කෝටි 7000ක පාඩුවක් khනිජ තෙල් සංස්ථාවට ලැබෙනවා කියලා දිනමිනාද ප්‍රධාන තොරතුරු විදිහට වාර්තා කරලා තියෙනවා. ඊළඟට ඉන්ධන හිඟේ දඹුල් ආර්ථිකයටත් බලපායි එළවලු සහ වෙළඳුන්ගේ ප්‍රමාණය 50%කට වඩා අඩුයි කියලා දිනමින පුවත්පත අද වාර්තා කරනවා. නුවරඑළියට තමයි මේක බලපාලා තිබුණා. ඒ වගේම තමයි ඉන්ධන හිඟේ හේතුවෙන් දඹුල් ආර්ථික මධ්‍යස්ථානයේ ලැබෙන එළවලු ප්‍රමාණය සහ එළවලු මිලදී ගැනීමට එන වෙළඳුන් ගණන 50%කට වඩා අඩු වෙලා තියෙනවා. ඊළඟට ගත්තාම දිනමින පුවත්පත වාර්තා කරනවා මේ දැන් ඉන්ධන බෙදා හැරීමේ යම් ආකාරයක තියෙන ගැටලුවක් නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. තවත් දින යම් ප්‍රමාණයකට ඉන්ධන තියෙනවා කියලා khනිජ තෙල් සංස්ථාව පැත්තෙන් ප්‍රකාශයක් කරලා තියෙනවා. අපි බලමු ඒ ගැන සඳහන් වෙන තොරතුරු. ඉන්ධන බෙදා හැරීම වෙනදාටත් වඩා සිදු කරනවා පෝලිම් ඇතිවීමට හේතු කිහිපයක් බලපාලා කියලා අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි මහත්මයා සඳහන් කරනවා. මොනවද මේ හේතු කියලා අපි ටුක්ටක් හොයලා බලමු. විශේෂයෙන්ම වෙනදාට වඩා ඉන්ධන බෙදා හැරීම සිදු වුවත් රට පුරා ඉන්ධන පෝලිම් දක්නට ලැබෙන බව බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි මහත්මයා සඳහන් කරනවා. මේ සඳහා හේතු කිහිපයක්ම හඳුනාගෙන ඇති බව ඔහු වැඩිදුරටත් කීවා. පෙබරවාරි මාසයේ තුල දෙවරක් LIOC සමාගම ඉන්ධන ඉහළ දැමීම හේතුවෙන් සිපෙට්කෝ පිරවුම් හල් වෙත පැමිණෙන පාරිභෝගිකයන් සංඛ්‍යාව වැඩිවීම ඉන් එක් හේතුවක් බව චාමින්ද හෙට්ටිආරච්චි මහත්මයා සඳහන් කරනවා. එසේම ඉන්ධන හිඟයක් ඇතැයි සිතමින් සහ ඉන්ධන මිල වැඩි කරනු ඇති බවට කෙරෙන ප්‍රකාශ නිසා ඉන්ධන ටැංකි පුරවා ගැනීමත් අවශ්‍යතාවට වැඩිය ඉන්ධන ගබඩා කර ගැනීමක් දක්නට ලැබෙන බවත් ඔහු ප්‍රකාශ කළා. මීට අමතරව අස්වනු කපන කාලයේ බැවින් යන්ත්‍ර සූත්‍ර සඳහා ඉන්ධන අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බවත් වෙනදාට වඩා ඉන්ධන බෙදා හැරීම කළත් මෙම කරුණු හේතුවෙන් රට පුරා ඉන්ධන පෝලිම් දක්නට ලැබෙන බවත් බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ කරුණු කිහිපයක් මේ ඉන්ධන බෙදා හැරීම වෙනදාටත් වඩා සිදු කෙරුණත් යම් ඉන්ධන හිඟයක් සිදු වෙන්න කරුණු කිහිපයක් බලපාලා තියෙනවා. එකක් තමයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම. ඒ කියන්නේ IOC සමාගම ඉන්ධන මිල මාසයක් ඇතුළත දෙපාරක් ඉහළ දැම්ම. දැන් මේ පසුගිය දවස් කිහිපයකට කලින් ඔවුන් ඩීසල් ලීටරයක් රුපියල් 15කින් ඒ වගේම පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දැමුවා. එතකොට පාරිභෝගිකයෝ IOC ඉන්ධන හල් වලට යන්නේ නැහැ. මේ නිසා වුන් එන්නේ සිපෙට්කෝ ඉන්ධන හල් වලට. ඒ නිසා යම් ආකාරයක ඉන්ධන ඉහළ ඉල්ලුමක් පවතිනවා. ඒ වගේම තමයි අනිත් කාරණේ විශේෂයෙන්ම මේ ඉන්ධන මිල වැඩි වෙයිද මේ කාරණා පිළිබඳ සමාජයේ කතා බහක් තියෙන නිසා ඉන්ධන ටිකක් වැඩිපුර ගන්න තත්ත්වය අපි දන්නවා. සමහර ලාට මේ ගෙදර තියෙන මේ මෙගා බෝතල් වලටත් ඉන්ධන අරන් යන තත්ත්වයකුත් දක්නට ලැබෙනවා. ඒ වගේම මේ දවස්වල අස්වනු නෙලීම් මේ ආදී කාරණා නිසා යන්ත්‍ර සූත්‍ර වලටත් වැඩි ප්‍රමාණයක් ඉන්ධන භාවිත කරනවා. මේ තත්ත්වය නිසා යම් ආකාරයක ඉන්ධන හිඟයක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා කියන කාරණය හඳුනාගෙන තියෙනවා කියලායි බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා අද සඳහන් කරලා තියෙන්නේ. අපි ඊළඟට යනවා දිනමින පුවත්පතේ තවත් තොරතුරකට. ඒ තමයි මේ සංස්ථාව පාඩු ලැබුවට අපිට කමක් නැහැ. පාඩුව අපට පටවන්න එපා මිල වැඩි කරන්න කියලා තෙල් සංස්ථා සේවකයෝ ඊයේ උද්ඝෝෂණයක් පවත්වමින් ඉල්ලීමක් කරා. මේ කෑම පැයේදී තමයි මේ උද්ඝෝෂණය සඳහන් කරේ. භූමි තෙල් දීලා භූමි තෙල් සහනාධාරයක් දීලා කෝටි 70,000ක් පාඩුවක් වුණත් කමන්නේ. මේ වෙලාවේ සංස්ථාවට පාඩුවක් වුණත් කමන්නේ. ඒ පාඩුව අපට පටවන්න එපා මිල වැඩි කරන්න කියලායි khනිජ තෙල් සංස්ථාවේ සේවකයෝ ඊයේ පැවති උද්ඝෝෂණයකදී ඉල්ලා සිටි. ඒ වගේම ඔවුන්ට ලබා දෙන විශාල පාරිතෝෂිත මුදල ලබා දෙන්න කියලාත් ඔවුන් විශේෂයෙන් ඉල්ලීමක් කරා. මේ බෝනස් එක අපිට අවශ්‍යයි කියන කාරණේ තමයි ඔවුන් එහිදී වැඩිදුරටත් අවධාරණය කරලා තිබුණේ. අපි තෙල් ගැන කතා බහ ඒ විදිහට පුවත්පත්වල වාර්තා වෙද්දී අපි යනවා ඊළඟට විදුලිය ගැන කතා කරන්න. දැන් ඊයේ දවසේදීත් පැය 5කට ආසන්න කාලයක් විදුලි කප්පාදුවක් ලංකාව එක් එක් කාණ්ඩවලට බෙදලා සිදු කළා. දැන් අද ඊයේ පැය 5කට ආසන්න කාලයක් සිදු වුණාට අද යම් ආකාරයක අඩු කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අද විදුලි කප්පාදුව පැය 3යි කියලායි පුවත්පත්වල වාර්තා කරන්නේ. අද පුවත්පත වාර්තා කරන ආකාරයේ අද මේ කලාප වලට බෙදලා ABC මේ ආදී වශයෙන් කලාප වලට බෙදලා විදුලි කප්පාදුව පැය 3කට ආසන්න කාලයක් සිදු කරන්න තමයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර දීලා තියෙන්නේ. දැන් විදුලි කප්පාදුව ගැන කතා කරද්දී අරුණ පුවත්පත මෙන්න මේ විදිහට තොරතුරක් වාර්තා කරනවා. අපි බලමු අරුණ පුවත්පතේ තොරතුර. විදුලි කප්පාදුව තව දින 4යිලු ප්‍රවාහන ඉන්ධන අර්බුදයක් මාර්තුවේ නිම වේ කියලායි ඇමති බැසිල් රාජපක්ෂ මහත්මයා සඳහන් කරලා තියෙන්නේ. මාර්තු මාස 5 වෙනිදා වන විට විදුලිය කප්පාදුව නතර කිරීමට හැකි වුණු ඇතැයි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඇමති මණ්ඩලයට ඊයේ දැනුම් දීලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රවාහන ඉන්ධන අර්බුදයක්
මාර්තු මාසෙ වෙද්දී අවසන් කරනවා. ඒ කියන්නේ මේ මාසය තුල අවසන් කරන්නට හැකියාව ලැබෙයි කියලා තමයි සඳහන් කරන්නේ. ජනතාවත් මේ වෙනකොට දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙනවා මේ සියලු කාරණාත් එක්ක. කොවිඩ් වසංගතයත් එක්ක ඇති වුණු ආර්ථික අර්බුදය පිළිබඳව අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. මේ සියලු අභියෝග ජය ගන්න ඕනේ. දැන් මේ යම් තාක් දුරකට රට නැවත ආර්ථික ගමන් මගට ගමන් කරන අවස්ථාවේදී තමයි ලෝක අර්බුද මතුවලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ යුක්‍රේනයේ රුසියාව අතර අර්බුදය මේකත් අපේ රටේ ආර්ථිකයට ප්‍රබල වශයෙන් බලපාලා තියෙනවා. අපි වගේ ආර්ථිකයන්ට. ඉතින් මේ කාරණාත් එක්ක තවත් දින 4කින් විතර මේ විදුලි අර්බුදය විදුලි කප්පාදු කිරීමේ අර්බුදය අවසන් කරන්න හැකියාව ලැබෙයි කියලා මුදල් අමාත්‍යවරයා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රවාහනයට අවශ්‍ය ඉන්ධන තියෙන ගැටලුවත් ඉක්මනින්ම අවසන් කරන්න හැකියාව ලැබෙයි කියලා තමයි අමාත්‍ය මණ්ඩලයට මුදල් අමාත්‍යවරයා දැනුම් දීලා තියෙන්නේ. හරි. අපි ඊළඟට යනවා තවත් තොරතුරු කිහිපයකට. ඒ තමයි මේ දිනමෙන පුවත්පත වාර්තා කරන තොරතුරු කිහිපයක්. විශේෂයෙන්ම සමෘද්ධි නඩුවෙන් නැමැති බැසිල් නිදහස් කියන තොරතුර. සමෘද්ධි නිලධාරීන්ගේ වන්දි පාරිතෝෂිත මුදල් සාපරාධී වෛද්‍ය සාවද්‍ය පරිහරණය කළේ පවසමින් පවදා තිබූ පැමිණිල්ලෙන් බැසිල් රාජපක්ෂ මහතා නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කරලා තියෙනවා. කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා මෙම නියෝගය නිකුත් කරමින් රාජපක්ෂ මහතා නිදහස් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ කාරණේ නීතිපතිවරයා දැනුම් දීලා තියෙනවා මේ පාරිතෝෂිත විශේෂයෙන්ම වන්දි පාරිතෝෂිත මුදල් දීම නියමිත ක්‍රියාපටිපාටියට සිදු කරලා තියෙනවා. ඒකේ වැරද්දක් නැහැ. ඒ නිසා අමාත්‍යවරයාව මේ නඩුවෙන් නිදහස් කරන්න සමෘද්ධි නඩුවෙන් නිදහස් කරන්න තීරණය කළා තියෙනවා කියලායි ඊයේ දිනේ වෙන විට අපිට තොරතුරු වාර්තා වුණේ. ඒ වගේම දැන් මේ විදේශ විනිමය අර්බුදයත් එක්ක අනිත් කාරණේ තමයි ඖෂධ හිඟයක් ඇති වේද කියන කාරණේ. ඒ ගැන අද තොරතුරක් තියෙනවා. මාස 3කට අවශ්‍ය ඖෂධ ගබඩා සතුයි. SPC වැඩ බලන සභාපති UDS සමරසිංහ මහත්මයා තමයි සඳහන් කරන්නේ. ඖෂධ මාස 3කට අවශ්‍ය ප්‍රමාණයක් මේ වෙනකොට ගබඩාවල තියෙනවා කියලයි SPC වැඩ බලන සභාපතිවරයා සඳහන් කරන්නේ. ඒ නිසා ඖෂධ ගැටලුවක් යම් ආකාරයක ඇති වෙන්නේ නැහැ කියන තොරතුරු අද වාර්තා කරනවා. ඒ වගේම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න පිළිබඳව පහුගිය කාලේ වැඩිපුර කතා බහට ලක් වුණා. එක්ස්ප්‍රස් පර්ල් ගින්නෙන් හානි වූ දීවරයන්ට අතුරු වන්දි ප්‍රදානයේ දෙවැනි අදියරත් අද මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවකුත් පැවැත්වුණා. ඉතින් මේ අද දිනමින පුවත්පත වාර්තා කරන තවත් තොරතුරක්. ඊළඟට අපි යනවා දිනමිනේම තවත් තොරතුරකට. ඒ තමයි එක්සත් ජාතික පක්ෂය ගැන තොරතුරු තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන්ට පුහුණු වැඩ පිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. රට ගොඩ ගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සිය පළාත් පාලන නියෝජිතයින් පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි පක්ෂයේ මහලේකම් පාලිතරංගේ බණ්ඩාර මහත්මයා සඳහන් කරලා තියෙනවා කියලත් අද තොරතුරු වාර්තා කරනවා දිනමින පුවත්පත. ඒ වගේම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරන තුරු අරගලය දිගටම අරන් යනවා කියලා දෙමළ සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් මහත්මයා කරන ප්‍රකාශයකුත් අද තොරතුරු වාර්තා කරලා තියෙනවා. හොඳයි අපි කෙටි විරාමයකට යනවා. තවත් තොරතුරු බොහොමයක් තියෙනවා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ 49 වෙනි සැසිවාරයේ ඊයේ ආරම්භ වුණා. ඒ පිළිබඳව තොරතුරු තියෙනවා. අපි විරාමයකින් පස්සේ ඒ ගැන කතා කරමු. අයිබෝන් සුබ දවසක් පුවත්පත් තොරතුරු අතරේ අපි දැන් යනවා ලංකාදීප පුවත්පතට. ලංකාදීපේ ඡායාරූපයක් එක්ක වාර්තා කරන කාරණයක් කොළඹ අගරාධ ගුරුතුමා පාප් වහන්සේ බැහැදක ඉන්න අවස්ථාව. ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරාධ ගුරුතුමන් අතර හමුවක් වතිකානයේ ශුද්ධ වූ ශාන්ත පේදුරු බැසිලිකාවේදී ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ පස්වරු 3ට පමණ පැවැත්විලා තියෙනවා. එහිදී කාදිනල්තුමන් පාප් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව පිළිසඳරක නිරත වූ අවස්ථාව ඡායාරූපයේ දැක්වෙනවා. මේ ගැන අද පුවත්පතත් තොරතුරු වාර්තා කරනවා. කාදිනල් හිමි ජාත්‍යන්තර සහාය ඉල්ලති පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කර ගැනීමට හා වින්දිතයන්ට යුක්තිය ඉටු කර ගැනීමට හැකිදැයි සැකයි කාදිනල් හිමියෝ පාප්තුමන්ට සඳහන් කරලා තියෙනවා කියලා අද පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඊළඟට අපි යන්නට බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම තවත් තොරතුරකට ලංකාදීප පුවත්පත වාර්තා කරන පාස්කුදා ප්‍රහාරයට වගකිය යුතු නැතිනම් මෛත්‍රී කළ යුත්තේ නිදොස් බව ඔප්පු කිරීමයි කියලා සිරිල් ගාමිණී පියතුමා සඳහන් කරන කාරණයක්. යම් ආකාරයකට පාස්කු ප්‍රහාරයට වගකිය යුතු නැතිනම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කළ යුත්තේ නිදොස් බව ඔප්පු කිරීම කියලා තමයි සිරිල් ගාමිණී පියතුමා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කරලා තියෙන්නේ. මේ පිළිබඳවත් අද ලංකාදීප පුවත්පත මුල් පිටුවේම තොරතුරු වාර්තා කරනවා. ඊළඟට අපි අද පුවත්පතට යනවා. අද පුවත්පතේ තොරතුරු තියෙනවා. දැන් මේ කොවිඩ් එන්නත් කරණයක් මේ අතරවාරයේදී සිදු කරන්න ඕන. ලෝක අර්බුද දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේම රටේ අර්බුද දිහා බලාගෙන ඉන්නවා. සෞඛ්‍ය පිළිබඳවත් අවධානය යොමු කරන්න වෙනවා. දිනකට කොවිඩ් මාත්‍රා ලක්ෂයක්
මේ වෙනකොට ලබා දීම සිදු කරනවලු 3 වෙනි අධීරය යටතේ. ඉතින් ඒ කටයුතුත් රට තුළ මොන ආර්ථික අර්බුද තිබ්බත් මොන අපහසුතා තිබ්බත් සිද්ධ වෙනවා කියන කාරණේ තමයි මේ විදිහට පුවත්පත් තොරතුරු වල වාර්තා කරන්නේ. ඊළඟට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ලවීම පිළිබඳව පහුගිය දවස්වල කතා බහක් ඇති වෙලා තිබුණා. මාධ්‍යවේදී චමුදිතගේ නිවසට ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධිය පුෂ්පිකාගෙන් පැය 2කමාරක ප්‍රශ්නයක් ප්‍රකාශයක් ලබාගෙන තියෙනවා පොලිසිය. පිළිබඳව අද පුවත්පත වාර්තා කරලා තියෙනවා. මේ පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙක් දන්නා කාරණයක් නිසා. ඊළඟට අපි තවත් තොරතුරකට යනවා. ඒ තමයි මේ ජිනීවා මානව හිමිකම් සැසිවාරය. අපි බලමු මේ ගැන තොරතුරු. ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ 49 වෙනි සැසිවාරය ආරම්භ වුණා. ඊයේ දිනේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව දෙවනි ප්‍රමුඛතාව ලෙස සාකච්ඡාවට බඳුන් වෙයි. රුසියා යුක්‍රේන සාකච්ඡා බෙලරුස් දේශ සීමාවේදී පැවැත්වෙන කාරණයක් පිළිබඳව සඳහන් කරද්දී විශේෂයෙන්ම මේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ 49 වෙනි සැසිවාරය ආරම්භ කරලා තිනවා. දැන් යුද්ධය ඉවරලත් අවුරුදු 12ක් 13ක් වෙනවා. දැන් මේ යුද්ධයක් තියෙන රටවල් දෙක අතර ප්‍රශ්නය මානව හිමිකම් සැසිවාරයේදී පළමු මාතෘකාව බවට වෙද්දී අවුරුදු 12ක් අවසන් වෙලා මානුෂ යුද්ධය අවසන් වෙලා තියෙන අවස්ථාවේ ඒ සාකච්ඡාව දෙවෙනි කාරණේ බවට මානව හිමිකම් සැසිවාරයේදී පත් වෙලා තියෙනවා. කොමුණත් රජයේ පාර්ශවයෙන් මේ පිළිබඳව දිගින් දිගටම පහුගිය දවස්වල කරුණු ඉදිරිපත් වුණා. රජයේ පාර්ශවයෙන් සඳහන් කළේ රටක් විදිහට ජනතාවක් විදිහට ජනාධිපතිවරයෙක් ඉන්නවා. රට තෝරාගත්ත ජනතාව තෝරාගත්ත. ඒ නිසා රටක් වශයෙන් රට තුල තියෙන ප්‍රශ්න විසඳා ගැනීම තමයි රජයේ ප්‍රමුඛ අරමුණ කියන කාරණේ ඊටම පැහැදිලිව මානව හිමිකම් සැසිවාරයට දැනුම් දීලා තියෙනවා කියලායි රජයේ පැත්තෙන් කරුණු අනාවරණය වුණේ. ඊළඟට අපි යනවා මව්බිම් පුවත්පතට. මව්බිම් පුවත්පතේ වාර්තා වෙන තොරතුරු කිහිපයකුත් පුවත්පත් තොරතුරු අතරට උපුටා ගන්නවා. රංජන් රාමනායක අධිකරණයට අපහාස කිරීමේ නඩුව සමගි ජනබලවේගයේ ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහිව ජාත්‍යන්තරයට ප්‍රශ්නාර්ථයක් එක්ක මතු කරලා තියෙනවා. විශේෂයෙන්ම හරින් ප්‍රනාන්දු මනුෂ්‍ය නානායක්කාර යන මන්ත්‍රීවරුන්ගේ ඡායාරූපත් එක්ක තමයි ඔවුන් දෙදෙනා තමයි මේ උත්සාහය නිරත වෙලා ඉන්නේ. ඔවුන් දෙදෙනා ගත්ත සමහර උත්සාහයන් විාර්තුණු ආකාරයත් අපිට පහුගිය දවස්වල දක්නට ලැබුණා. ඔවුන් දෙදෙනා මේ මාධ්‍ය ඔස්සේ යම් ආකාරයක වීරයන් වීමේ උත්සාහයක නිරත වෙනවාද කියන කාරණේ පිළිබඳවත් සඳහන් වෙනවා. විශේෂයෙන්ම ඔය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එහෙම කරපු ප්‍රකාශ අන්තිමේදී ඔප්පු කරගන්න බැරි තැනකටත් පත් වෙලා තියෙනවා මේ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ ඇතැම් ප්‍රකාශ. ඉතින් මේ අතර වාරයේදී රංජන් රාමනායක මහත්මයා නිදහස් කරගන්න ඔවුන් දැඩි උත්සාහයක නිරත වෙනවා කියලා සඳහන් වෙනවා. විශේෂයෙන්ම රංජන් රාමනායක මහත්මයාත් ගම්පහෙන් තමයි ඡන්දෙ ඉල්ලුවේ. දැන් හරින් ප්‍රනාන්දු මහත්මයාත් ගම්පහෙන් ඡන්දෙ ඉල්ලන්න සූදානම් වෙනවා. ඉතින් මේ ආදී කාරණාත් එක්ක ඔවුන් රංජන් රාමනායක මහත්මයා වෙනුවෙන් ජාත්‍යන්තරයට යන්න සූදානමක් තියනවද කියන කාරණයයි අද මව්බිම් ප්‍රශ්නාර්ථයක් එක්ක වාර්තා කරලා තියෙන්නේ. ඊළඟට අපි මව්බිම් පුවත්පතෙන් උපුටා ගන්නවා. ඒ තමයි මේ මුළු රටම හරි මගට හෙට ඉදිරිපත් වෙනවා හවුල්කාර පක්ෂ සමග සහයෝගයෙන් වැඩ කිරීම පොහොට්ටුවේ අපේක්ෂාවයි කියලා. එහි මහලේකම්වරයා සඳහන් කරනවා. මේ කාරණේ පිළිබඳව අද මව්බිම් පුවත්පතේ තොරතුරු වාර්තා වෙන නිසා අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක සමාජිකයන් කිහිප දෙනෙකු කැබිනට් ඇමතිවරුන් නිසා එම පක්ෂවලින් ඉදිරිපත් කිරීමට සැරසෙන මුළු රටම හරි මගට ජාතික ප්‍රකාශනයේ මුලින්ම ඉදිරිපත් කළ යුත්තේ කැබිනට් මණ්ඩලයට බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් මහත්මයා සඳහන් කරලා තියෙනවා. ඉතින් හවුල්කාර පක්ෂ එක්ක සමගියෙන් වැඩ කරන්න සූදානමක් තියෙනවා අපේක්ෂාව කියලා තමයි මහලේකම්වරයා සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට අපි මව්බිම් පුවත්පතෙන් තවත් තොරතුරක් උපුටා ගන්න බලාපොරොත්තු වෙන තමයි දේශපාලන පරිගැනීම් පිළිබඳව පහුගිය යහපාලන සමයේ සිදු වුණු කාරණා පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කළා. ඊයේ කොමිසම නැවත රැස් වුණා. ෆොන්සේකා චම්පික රංජන් හිරුනිකා රාජිත දේශපාලන පරිගැනීමෙන් කොමිසමට කැඳවලා තිබුණා. ඒ පිළිබඳවත් අද විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා තොරතුරු. ඒ ගැනත් අද වාර්තා කරලා තියෙන්නේ යහපාලන ආණ්ඩුව සමයේ සිදු කළ බව කියන දේශපාලන පරිගැනීම් වලට අදාළව ප්‍රකාශ ලබා දීම සඳහා හිටපු අමාත්‍යවරුන් වන සරත් පොන්සේකා, පාර්ලි චාම්පික රණවක, රාජ් සේනාරත්න යන අය දේශපාලන පරිගැනීම් විමර්ශන කරන විශේෂ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පෙනී සිටියා කියලා අද වාර්තා කරලා තියෙනවා. ඊළඟට අපි අරුණ පුවත්පතට ගියොත් අරුණ පුවත්පතත් මේ ගැන අද තොරතුරු වාර්තා කරනවා. විශේෂයෙන්ම මේ දේශපාලන පරිගැනීම් හොයන කොමිසමට ඊයේ 100ක් ඇවිල්ලා ඉන්නවා. මේ කොමිසමේ කරුණු විමසන්න ඒ පිළිබඳව පැමිණිලි කරපු 100ක් ඊයේ ඒ අවස්ථාවට සම්බන්ධ වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. විශේෂයෙන්ම මේ අර්ලියගහ මන්දිරයේ සම්බන්ධ වෙලා යම් යම් ආකාරයක හිතු මතේ නඩු පැවරීම් දේශපාලන පරිගැනීම් සිද්ධ කරා කියන කාරණේ පිළිබඳව සොයා බැලීම සඳහා තමයි මේ ජනාධිපති කොමිසම පත් කරේ. විශේෂයෙන්ම දේශපාලඥයින්ට වඩා කීර්තිමත් රාජ්‍ය නිලධාරීන් ගණනාවකට යහපාලන රජයේ සමයේදී යම් යම් චෝදනා එල්ල වුණා. මේ කාරණා පිළිබඳව කරුණු ගණනාවක් මෙහිදී අනාවරණය වෙලා තියෙනවා. ඊළඟට අපි යනවා තවත් තොරතුරු කිහිපයකටම අරුණ පුවත්පතේ. ඒ තමයි මේ ගිරිබාවේ වීදුරු පබළු
දකුණු ආසියාව හොල්ලන ලකුණු කියලා තමයි තොරතුරක් වාර්තා කරන්නේ. අපි ඒ ගැනත් අවධානය යොමු කළොත් කුරුණෑගල ගිරිබව ප්‍රදේශයෙන් පසුගියදා හමු පුරාණ වීදුරු පබළු නිෂ්පාදනාගාරයක නටමුන් සහිත භූමියක් දකුණු ආසියාවේ පුරාණතම වීදුරු කර්මාන්තය පිළිබඳ සාක්ෂි සහ සාධක රැසක් හමු විය හැකි බව කැලණිය විශ්වවිද්‍යාලයේ උරුම අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය මංගල කටුගම්පල මහත්මයා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ගිරිබාවෙන් මතුවුණු මේ වීදුරු පබළු කර්මාන්ත ශාලාව දකුණු ආසියාව හොල්ලන ලකුණු කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම අරුණ පුවත්පතේ තවත් වාර්තා වෙන තොරතුරක් ගමේ කතුන් 60%ක් ගෙදරින් ගුටි කනවා කියලා තමයි සඳහන් කරන්නේ. මේවා hina වෙන්න කාරණා නෙමෙයි, ඇත්තටම අඬන්න ඕන කාරණා බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳවත් අද තොරතුරු වාර්තා වෙනවා. මේ ගම්වල ඉන්න ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන් 100 දෙනෙකුගෙන් 60ක් පමණ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට හසු වන බව උතුරුමැද පළාත් ළමා අයිතිවාසිකම් හා ගෘහස්ත ප්‍රචණ්ඩත්වය පිළිබඳ පුහුණු උපදේශිකා ගංගානි දිසානායක මහත්මිය සඳහන් කරලා තියෙනවා. ඊට ප්‍රධාන හේතු වී ඇත්තේ දිනෙන් දින වර්ධනය වන මද්ද්‍රව්‍ය උවදුරට පිරිම් පුජ්‍යලයන් ගොදුරු වීම බවද ඇය සඳහන් කරනවා. ගෙවල් වල ගොඩක් බර අදින්නේ අපි දන්නවා අම්මලා. ඉතින් මේ අම්මලා තමයි මේ විදිහට ගම් බදව ඉන්න, විශේෂයෙන්ම ගම් බදව ඉන්න කතුන්ගෙන් 60%ක් ගුටි කනවා කියන තොරතුරු අනාවරණය වෙලා තියෙන්නේ. මේවා ඉතින් නවත්තන්න අනිවාර්යෙන් යම් ආකාරයක පියවර ගන්න ඕනේ. ආකල්පයේ මේ වශයෙන්ුත් වෙනසක් සිද්ධ වෙන්න ඕනේ. ඊළඟට අපි විශේෂාංග කිහිපයකට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම යනවා මේ එක විශේෂාංගයකට. ඒ තමයි අපි ගැන තියෙන කාරණයක් පිළිබඳව දිනමින පුවත්පතිනුයි අපි උපුටා ගන්න. විශේෂයෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති සොනාල ගුණවර්ධන මහත්මයා සමග දිනමින කළ සාකච්ඡාවක් ශාමා සමරසිංහ තමයි මේ සාකච්ඡාව කරලා තියෙන්නේ. රූපවාහිනිය ගැන සභාපතිතුමා සඳහන් කරන්නේ ආකල්පමය වෙනසකට අප සූදානම් කියලා. අපේ උත්සාහය තරංකාරී ලෝකයට ආයතනය ගෙන යාමයි කියලා සභාපතිවරයා සඳහන් කරලා තියෙනවා. නේත්‍රා සහ අයි නැවත සන්නාමකරණයකට ලක්විය යුතු කියලා සඳහන් වෙද්දී මාධ්‍ය නාලිකාවක වගකීම ධනාත්මක මානසිකත්වයෙන් හැදීමයි කියන කාරණයත් සඳහන් කරලා තියෙනවා. අප දැන් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නේ අලුත් මුහුණුවරකින් කියන කාරණේ. විශේෂයෙන්ම 40 වසරක අභිමානයත් එක්ක ජාතික රූපවාහිනියේ නව ආකාරයේ නැවුම් වෙනසකට මුල පුරලා ඉන්නවා. විශේෂයෙන්ම දැන් අපේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:50ටයි ඔබ වෙත ගෙන එන්නේ. සමබරව වගකීමෙන් සත්‍ය වාර්තා කිරීම තමයි අපේ ප්‍රමුඛම අරමුණලා තියෙන. ඉතින් මේ ආකල්ප මේ වෙනසක් එක්ක අවුරුදු 40ක් අභිමානයක්, දශක 4ක අභිමානයක් සමරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ඉදිරි ගමන් මඟ මොන විදිහටද සකස් වෙන්නේ? මේ කාරණා පිළිබඳව සොනාල ගුණවර්ධන මහත්මයා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කරන කාරණා ගණනාවක් මේ ලිපියේ අද අන්තර්ගත වෙනවා. සැබෑම වෙනසකට අපි සූදානම් වෙනවා. අපේ ප්‍රවෘත්ති ප්‍රකාශය තුළින් මේ දවස්වල ඔබට 6:50ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ආරම්භනවා නම් ඔබට වෙනස දැනගන්නට දැක ගන්නට හැකියාව ලැබෙයි. අපි අර නැවතත් සඳහන් කරන්නේ වගකීමෙන් සත්‍ය හඹා යන ප්‍රවෘත්ති වාර්තාකරණයක් අපි ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පසුගාමී තත්ත්වයකට වඩා අපේ ධනාත්මක කාරණා පිළිබඳව කතා කිරීමයි රටක් වශයෙන් අපි ඉදිරියට යන්න තියෙන ප්‍රධාන සාධකයේ බවට පත් වෙන්නේ. ඒ කාරණේ පිළිබඳව අපි මතක් කරමින් තවත් තොරතුරක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රගීත් රත්නායකගේ වෙනස්ම දැක්මක් පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. ප්‍රගීත් රත්නායක කියන්නේ අපේ පසුතලයකගේ දක්ෂ නිර්මාණ ශිල්පියෙක්. ප්‍රගීත් රත්නායකගේ ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක් මාර්තු 3 වෙනිදා සිට 6 වෙනිදා දක්වා ලයනල් වෙන්ටඩ් කලාගාරයේදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව අද දිනමින පුවත්පත් තොරතුරු වාර්තා කරනවා. මේක වෙනස්ම ආකාරයේ චිත්‍ර ප්‍රදර්ශනයක්. ඒ නිසා ඒ චිත්‍ර වලට ඇලුම් කරන පිරිසට අපි ආරාධනා කරනවා ඒ සමගින් එක්වන්න. ඊළඟට අද අපි පුවත්පත් තොරතුරු අතරේ කාටුන් කිහිපයක් උපුටා ගන්නවා. විශේෂයෙන්ම මේ ඉන්ධන ගැටලුවත් එක්ක ඒ පිළිබඳව අද කාටුන් සහ කවි ටිකක් වැඩිපුර ලියවිලා තියෙනවා. අපි අංජනගේ කාටුනේට ගියොත් දිනමින මුල් පිටුවේ අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ ආහාර ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න බෑ කියලානේ. දැන් බැලුවම ඩීසල් පෙට්‍රල් නැතුවත් බෑ කියලා නේද ඒ කතා බහ ඇති වෙලා තියෙන්නේ. අපි මෙච්චර කල් හිතන් හිටියේ ඔක්සිජන් ආහාර නැතුව ජීවත් වෙන්න බෑ කියලා. දැන් බැලුවම ඩීසල් පෙට්‍රල් නැතුවත් බෑ නේද කියලායි ප්‍රශ්නාර්ථයක් එක්ක අහන්නේ. ඊළඟට අපි යනවා තවත් කාටුනයකට. අංජනගේමයි දිනමින පුවත්පතේ අතුල් පිටුවක තියෙන්නේ. අපි බලමු help me කියලා මේ බොරතෙල් බැරල් එකක නැගලා මොහොත මැද්දේ පාවෙලා යනවා කොඩියකුත් අරගෙන. මේ බැලු බැලමට පේන්නේ උදේ ගම්මන්පිල මහත්මයා මේ අර්බුදයත් එක්ක එතුමන් පිළිබඳව තමයි වැඩිපුර කතා බහට ලක් වෙලා තියෙන්නේ. ඔහු help me මට උදව් කරන්න කියලා තමයි ඉල්ලන්නේ. ඊළඟට අපි යනවා මව්බිම් පුවත්පතේ කවියකට. මව්බිම් පුවත්පතේ කවිය තෙල් ගැනම තමයි. ඒත් දවසේ පද 4 මිලදී ගන්න ඩොලරුත් රුපියලුත් නැත, රජයේ බැංකු දෙකකින් දෙන ණයත් නැත, ගම්මන් පිලට එල්ලෙන්නට වැලක් නැත, කල්යල් බලා මිස උස්සන හිතක් ඇත කියලා තමයි
අද දවසේ පද 4න් විදුර අබේනායක කියන්නේ. ඊළඟට දැන් පහුගිය දවස්වල මෛත්‍රීපාල මහත්මයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පිළිබඳවත් තොරතුරු වාර්තා වෙන මේ කාරණා ASCII ඔහු එක තැනකදී දැන් ඊයේ පෙරේදා පැවැත්වුණු පක්ෂ සම්මේලනයකදී සඳහන් කළා මම ඉන්න කාලේ ඊටාම හොඳට කටයුතු කළා රට හොඳට තිබුණා ප්‍රශ්නයක් තිබ්බේ නැහැ කියලා. ඉතින් ඕකයි තත්ත්වේ කවිය ලියවෙනවා. එන විට චෝදනා එක දිගට ගලා හැකි හින්දා කරුණු පවසන්න නිල බලා සත්තයි කිව්වම මෛත්‍රී දිවුරලා තැන් දෙක තුනක් පොළවේ ගියා ඉරිතලා කියලයි අනුරාධගේ අද ඕකයි තත්ත්වේ කවියෙන් කියන්නේ. ඊළඟට අපි යමු ඒ ගැනම මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ගැන තමයි කියවෙන අංජනම කවියට අරුණ පුවත්පතේ විශේෂයෙන්ම එහි සඳහන් වෙන මෙන්න මේ විදිහට නැත අඩුපාඩුවක් යහපාලන කාලේ ඒ කාලේ ජනපති පවසන තාලේ කොවිඩ් ව්‍යසනයේ අමතක කළ රාලේ පිළිගමු පළඳලා මේ පොල් කටු මාලේ කියලයි අංජන මෙන්න අද කියන්නේ. ඒ කවියත් එක්ක හදර පුවත්පත් තොරතුරු වලින් සමුගන්නවා. අපි බලමු ලෝකයේ එක පැත්තකින් යුද ගැටුමක් තියෙනවා, එක පැත්තකින් මේ කාරණා පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වගේම ආර්ථික අර්බුදේ, ඒ වගේම ඉන්ධන සම්බන්ධයෙන් නැති වෙලා තියෙන තත්ත්වය මේ පිළිබඳව ඉදිරියේදී තොරතුරු දැනගන්නට අපිට හැකියාව ලැබෙයි. ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් සුබ දවසක්. ආයුබෝවන්.